තෙරුවන් සරණයි. සීල සූත්‍රය කන්ද සංයුත්තේ ධම්ම කතික වර්ගයේ සංයුත්ත නිකාය 3 වෙනි කාණ්ඩයේ 15 වෙනි බුද්ධ ජයන්ති පිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ 295 වෙනි පිටුවේ සීල සූත්‍රය. සිල්වත් මානව කවරදාම් නුවණින් මෙනෙහි කළ යුතුද? සීලවතා ආවසෝ සාරිපුත්ත භික්ඛුනා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාරෝති. තර කොට්ටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්ත හිමියන්ගෙන් අහනවා, ස්වාමීනි සීලයයි කියනවා. සීලේ කොතනින්නම් පනවන්ද? අනේ එවිට සාරිපුත්ත හිමියන් කොට්ටිත ස්වාමීන් වහන්සේට මේ විදිහට පිළිතුරු දෙනවා. අවත්නි කොට්ටිතයනි, සිල්වත් මහණෝ විසින් පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගණ්ඩ වශයෙන්, හුල් වශයෙන්, පීඩා වශයෙන්, ආබාධ වශයෙන්, මෙරමා වශයෙන්, වෙනසීම් වශයෙන්, ශුන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කළ යුත්තාහොය. කවර පස් කඳකයත් එනම් රූප උපාදානස්කන්ධා, විඥාන උපාදානස්කන්ධා, රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධය. එවත්නි කොට්ටිතයන්ෙනි, සිල්වත් මහණෝ විසින් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කර යුත්තාහොය. පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කළ යුත්තාහොය. අවත්නි සිල්වත් මහණ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ සෝවාන් ඵලයටපත් වේ. මේ කරුණේ නම් තෙල කරුණ ඇත්තේ. එතකොට පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න කියන්නේ. මෙනෙහි කරන්නේ නම් ඒ සීලයයි පනවනවා. මෙතන මේ ඡේදය තුළ ඔබට දකින්න ලැබෙනවා මේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ ඉද බික්කව වික්කු මේ ශාසනයේ සීලය කියලා කියන්නේ සාරිපුත්ත හිමියන් පැහැදිලි කරන්නේ උපාදානස්කන්ධයේ උදේවැය දැකීමයි. උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස බැලීමයි. සාමාන්‍යයෙන් ඔබ දන්නවා නිවන් දැකීම සඳහා කුමක් කළ යුතුද කියලා අහනකොටත් අපිට මේ ධර්මයේ තුළ දකින්න ලැබෙන්නේ ස්කන්ධයේ උදේවැය දැකීමමයි මහණනි කළ යුත්තේ කියන්නේ. ස්කන්ධය කියන්නේ අපි දන්නවා අපි දෙයක් කියලා කිව්වොත් මේසයක් පුටුවක් ඇදක් කියලා කිව්වොත් ඒ තමයි උපාදානස්කන්ධය. අපි දෙයක් කියලා හදාගන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ ස්කන්ධය උපාදාන කර ගැනීම, දෙයක් කර ගැනීම. එහෙනම් සිතට එන අරමුණේ සත්‍ය දැකීම කිව්වේ එන ස්කන්ධයේ උදේවැය දැකීම කිව්වේ. එහෙනම් මේ අපි කතා කරන්නේ මුළු ධර්මයේම අරමුණ ගැනනේ. එහෙනම් මේ අරමුණක් තමයි මුළු සිත කියලා කියන්නේ. එහෙනම් ඒ සිතේ සත්‍ය දකිනවා කියන්නේ අරමුණේ සත්‍ය දැකීමයි. අරමුණේ සත්‍ය දකිනවා කියන්නේ අරමුණ කියන්නේ ස්කන්ධෙමයි. උපාදාන ස්කන්ධෙමයි. ඒ උපාදාන ස්කන්ධයේ උදේවැය දකිනවා කියන්නේ ඒ ඇතිවීම නැතිවීම දකිනවා කියන්නේ සමුදය අත්ගමයේ දකිනවා කියන්නේ ඒ තමයි ඉද බික්කවේ වික්කු මේ ශාසනය. මේ ශාසනයේ සීලේ පනවන්නේ එතනින්. උපාදාන ස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරනවා කියන්නේ එකම කාරණාවක්. තොර අපි සූත්‍රය දිහා බැලුවොත් සීල වතවසෝ කොට්ටිත භික්ඛුනා පංච උපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලාකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකාරෝ තබ්බා කතමේ පංච සේයතිදං
रूप उपादानस्कंधा, ये विज्ञान उपादानस्कंधा और तोड़ सील रूप වේදනා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධා කියන එක. සීලවතා උසෝ කොට්ටිත බික්කුණා ඉමේ පංච උපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසි කාතබ්බා ඨානං කෝ පනේතං ආහුසෝ විජ්ජති යන් සීලවා බික්ඛු ඉමේ පංච උපාදානස්කන්ධෝ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසි කරෝතෝ සෝතාපට්ටි ඵලං සච්ච කරෝති. එතකොට මේකෙන් අපිට තේරෙනවා මේ අපි දන්නා ස්කන්ධයේ උදේවැය දකිනා කියනකට අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිනා කියනකට ධර්මයේ තුළ අපි මිට කලින් පැහැදිලි කරලා තියෙනවා. බොහෝ තැන්වල ඔබට අහන්න ලැබෙනවා. පංච උපාදානස්කන්ධ අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ පරතෝ පලාකතෝ අතීත අනාගත පච්චුප්පන්නං වා ඕලාරිකා සුකුමාවා හීනාවා ප්‍රණීතාවා සන්තිකේ ස්කන්ධා කියලා කියනවානේ. අතීත අනාගත පච්චුප්පන්නං වා අජ්ජත් බහිද්ධාවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා ප්‍රණීතාවා දුර වේවා ළඟ වේවා උපාදානස්කන්ධා. පංච උපාදානස්කන්ධ පංච ස්කන්ධා කියලා කියන්නේ විග්‍රහ කරන්නේ දෙයක් කියලා ගත්තොත් ඒ දේ අතීතයේ තියෙන්න පුළුවන් අනාගතයේ තියෙන්නත් පුළුවන්. ඒක බාහිර ඇතුළත පිටත. එතකොට සුකුම හීන ප්‍රනීත හොඳ නරක මේ වගේ ස්කන්ධ ගොඩක් කියලා. ඒ කියන්නේ දෙයක් කියලා කිව්වොත් ඒ දේ අනුව තමයි ඇත නැත කියන අන්ත සාපේක්ෂ ඒ හොඳ නරක. එතකොට මේ දෙයක් තිබ්බොත් තමයි මෙන්න මේ භාෂාව කියන එකත් මේ විදිහට හැදෙන්නේ. මේ විදිහට දෙයක් කරගන්න ආකාරයම තමයි මේ ගොඩවල් ස්කන්ධ කායක් කියලා පෙන්නන්නේ. මෙන්න මේ ගොඩ ස්කන්ධය කියලා කියන්නේ. ඒතර මේ ස්කන්ධය කියන්නේ ලොකු මේ නොදන්න දෙයක් නෙමෙයි. ස්කන්ධය කියන්නේ ඒතර මේ ස්කන්ධ කාය ස්කන්ධය. එහෙම නැත්නම් ගොඩවල් කියන එකයි. ඇත්තටම කිව්වොත් මේකේ සරල විග්‍රහය බොහොම සරලව ඔබට තේරෙන කියනවා නම් මේ දෙයක් කියලා ගන්න එකම තමයි මේ ස්කන්ධ කියලා කියන්නේ. ඔය කොයි විදිහට විග්‍රහ කරත් අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට දකිනවා කියන්නේ මේක අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ පරතෝ පලාකතෝ මේ වගේ අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිනවා කියලා කියන්නේ දුකක් රෝගයක් ගණ්ඩයක් උලක් මේ විදිහට අපි කියන්නේ මේ දෙයක් අපි මේ දෙයක් කර ගත්තොත් ඒකට අපි රැවටුණා කියන එකයි. එහෙනම් සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේත් ඔබ දන්නවා දෙයක් නැති බව දකින්නවා කියන එකයි. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නවා කියන්නේත් දෙයක් කර නොගැනීමයි. දෙයක් කර ගත්තොත් තමයි ඒකේ අපි තණ්හාවක් උපදින. ඇලෙන්නේ ගැටෙන්නේ රාග දේශමෝ සිතට ගන්න. ඒතර ධර්මයේ තුල අපි හොඳින් පැහැදිලි කරනවා ඔබටත් අහන්න ලැබෙනවා. අපි හිතන දේවල් බාහිර නැහැ කියලා. ඒ නිසාමයි ඒක අනිත්‍ය කියලා කියන්නේ. අනිච්චං කියලා කියන්නේ. ඒ කියන්නේ අනිත්‍ය කියන්නේ අවබෝධ කරගන්න ධර්මයක්. මේ රූපේ අනිත්‍ය දකින්න කියන්නේ. ඉති රූපං සමුදය ඉති රූපං අත්තගමංච කියපේ. ඒකේ රූපේ හට ගන්න ආකාරය දකිනවා නම් ඒ රූපයක් නැති බව දකිනවා නම් ඒකේ අස්තගමේ අනේකේ මිදීමත් සිද්ධ වෙන්නේ. එහෙනම් මේ මොහොතේ න අරමුණේ දෙයක් කරගත්තොත් ඒකට අපි ඇලෙනවා ගැටෙනවා උපාදාන වෙනවා. එහෙම වුණොත් තණ්හා උපදිනවා. ජාජ්ජරා මරණ ශෝක පරිදේව සියල්ලම උපදිනවා දුක හට ගන්නවා. හැබැයි එහෙම සත්‍ය දකිනවා කියන්නේ එතන අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිනවා කියන්නේ අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ පරතෝ පලාකතෝ කියලා මේ දකිනවා කියන්නේ ඒ දෙයක් කර නොගැනීමමයි. එහෙනම් සිතට එන අරමුණේ සත්‍ය දකිනවා කියන්නේ මේකමයි. එහෙනම් මේ ශාසනයේ ඉද බික්කු සීලය කියලා කියන්නේ එන අරමුණේ සත්‍ය දකිනවා කියන්නේ දෙයක් කර නොගැනීමයි. එහෙනම් මේ සීලය කියන්නේ පංචශීලවත් ආර්ය උපෝසථ සීලවත් නෙමෙයි.
ඇත්තටම බුදු කෙනෙක් පහළ වෙන කලිනුත් අබෝධෝත්පාද කාලෙත් අපිට අහන්න ලැබෙනවා මේ පන්සිල් රැක්කා කියලා. මහා මායා දේවිය පවා පන්සිල් රැක්කා කියලා. එහෙමනම් අපිට හොඳටම පැහැදිලි වෙනවා මෙතන මේ සීලය කියලා කියන්නේ ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ සීලය කියන්නේ සිතේන අරමුණේ සත්‍ය දකින්න තැනයි. ස්කන්ධයේ උදේවැය දකින්න තැනයි. එන අරමුණ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස දකින්න බවයි. අරමුණ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස දකිනවා කියන මේක පොතකින් බලලා හරියන්නේ නැහැ. මේ හැම මොහොතෙම අපි හිතන දේ බාහිර නැති බව, එක චිත්තයක් බව, සිතුවිල්ලක් බව, බාහිරේම දේවල් නැති බව. මෙන්න මේ සත්‍ය දකිනවා නම් එයා බාහිරෙන් මිදෙනවා, ලෝකයෙන් මිදෙනවා. ලෝකයෙන් මිදෙනවා කියන්නේ බාහිරෙන් මිදෙනවා කියන්නේ එතරම් සෝතාපන්න මාර්ගයට එනවා. බාහිරින් දෙයක් හමු වෙන්නේ නැහැ. එන අරමුණ මිදිලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒ කියන්නේ දෙයක් නැති බවමනේ අනිත්‍යය කියන්නේ. ඒමනේ දුකයි කියන්නේ. ඒකමනේ එතකොට ආත්ම වශයෙන් ගන්න බැරි බව. එතකොට අපිට පැහැදිලි වෙනවා මේ එන අරමුණ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින බවයි. එහෙනම් මේ සූත්‍රය තුළ මේ සාරිපුත්ත හිමියන් කොට්ටිත හිමියන්ට පැහැදිලි කරන්නේ. එහෙමනම් අපේ මේ හැම අරමුණක්ම අපි කිව්වා සිහිය නුවණින් දකිනවා කියන්නේ යෝනිසෝ මනසිකාරයත් ඒ යෝනිසෝ මනසිකාරය කියන්නේ සිහිය නුවණින් දකින එකයි. ඒ කියන්නේ අපිට සිහියක් තියෙනවා මේ මොහොතේ හටගත්ත සිතට සිහියක් තියෙනවා. එහෙම සිහියක් තියෙනවා නම් ඒ හටගත්ත සිත අපිට සත්‍ය දකින්න හැකියාවක් තියෙනවා. එහෙම දැක්කොත් අන්න ඒ සිත අපිට ඇත්ත වෙන්නේ නැහැ. අපි රැවටෙන්නේ නැහැ. එහෙනම් එතන නිමිති හටගන්නේ නැහැ. අන්න අනිමිත්තයි, ශුන්‍යතයි, අප්‍රණිතයි. එන අරමුණෙන් අපි මිදෙනවා. එහෙමනම් එනේන අරමුණෙන් අපි මිදෙන තැන අපි කිව්වා. ඒ අනිමිත්ත සමාධිය උපදිනවා. මේකයි ඇත්තටම මේ සිතේ මිදීම. එයයි ආරේකාන්ත සීලය. පංච උපාදානස්කන්ධේ උදේවැය දකින්න සීලය. ඉතින් අපි මේ සූත්‍රය තුල සීල සූත්‍රය තුල ඔබට ඒක මනාකොට දකින්න ලැබෙනවා. අවත්නි සාරිපුත්තේනි සෝවාන් මහණෝ විසින් කවරදාම් නුවණින් මෙනෙහි කටයුතුද? සෝතාපන්නේන පන අවසෝ සාරිපුත්ත බික්කුණා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බාති. අවත්නි කොට්ටිතයාණෙනි සෝවාන් මහණෝ විසින් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කළ යුතුය. අවත්නි සෝවාන් මහණ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කරනුයේ ඒ සකදාගාමී ඵලයට පසක් කරන්නේ යන මේ කරුණෙක් වේ නම් තෙල කරුණ ඇත්තේ. ඒ කියන්නේ සෝතාපත්තේතිකෝ ආවසෝ කොට්ටිත බික්කුණා ඉමේ පංච උපාදානස්කන්ධා අනිච්චතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකාරෝ තබ්බා තානං කෝ පනේතා ආවසෝ විජ්ජති යං සෝතාපන්නෝ බික්ඛු ඉමේ පංච උපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකාරෝතෝ සකදාගාමි ඵලං සච්චිකාරෝති සච්චිකාරයති. එතකොට අපිට ඒ සෝතාපන්න කෙනා සකදාගාමි ඵලයටපත් වෙනවා මේ එන අරමුණේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම තුළින්. සිතට එන අරමුණේ සත්‍ය දකින්න කියන කාරණය. ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන එක. ඒ යෝනිසෝ මනසිකාරයත් යථාභූත ඥානයත් නිසා යසභූත ඥාණයෙන් දැකීම සත්‍ය දකින්නවා කියන තැන. බොහොම සරලයි. අපි මේ පොත්වල තියෙන වාක්‍ය වලට කොටු වුණා ඒ වාක්‍ය වලට
ඒ වාක්‍ය වලින් පෙන්වන්නේ ඒ දෙයම තමයි. බොහොම සරලයි. අරමුණේ සත්‍ය දකින්නවා කියන කාරණේමයි. ඒ යථාභූත ඥානය කියන්නේ අපි අසා දැනගත්ත ධර්මය. අපේ සිත කියන්නේ අරමුණනේ. ඒ සිතට එක පෙන්වන එකයි. අරමුණට ඒ දකින්න එකයි. බාහිරේම දෙයක් නැති බව. සිතත් එහෙම දෙයක් නැති බව. අරමුණ ඇත්ත කරගෙන ඒ අරමුණේ අපි ගිනි ගන්න නැති බව. බාහිරත් එක්ක අපි ගැටෙන්නේ ඇලෙන්නේ නැති බව. ඒ මිදීමයි නිවන් මාර්ගය. මේ සූත්‍රය තුළ මේ සීලය කියලා අපි කතා කරනවා ගොඩක් අය. තාමත් බොහෝ අය හිතන්නේ. ඉද බික්කේ බික්කු මේ ශාසනයේ සීලය කියන්නේ පන්සිල් අටසිල් කියලා. බොහෝ අයට මේක හිර වෙන්න හේතුවක් තමයි පිරිසිදුවටම බුද්ධ ධර්මයේ දේශනා නොකිරීම. කර්මඵලයට ඉස්මතු කිරීම. කර්මඵලය තුළ සීලය ගැනම කතා කිරීම. බුද්ධ දර්ශනයේ බුද්ධ දේශනේ අතහැර දැමීම. ගොඩක් අය කතා කරන්නේ නැහැ. මේ සිතට එන අරමුණේ සත්‍ය දකින සීලයයි බුදුන් වහන්සේ දේශනා කළේ කියලා. බොහෝ අය කතා කරන්නේ මේ සීලය කියනකොට මේ පන්සිල් අටසිල් ආර්ය උපෝසථ සීල මේවා ගැන කතා කරන්නේ. ඒ උත සමාදාන ගැනයි කතා කරන්නේ. මෙන්න මෙතනයි කනගාටුවට කාරණා. තාමත් බොහෝ අය හිතන්නේ ඒ උත සමාදානේ ඒ පංචශීලයේ ආර්ය උපෝසථ සීලය කියලා සීලය කියන්නේ. නෑ ඇත්තටම බුදුන් වහන්සේ මේ සූත්‍රවල සීලය කියලා එහෙම පෙන්නලවත් නෑ. එහෙනම් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. අපි දන්නවා ක්‍රිස්තියානි ආගමේ අනිත් ආගම්වලත් මේ සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා, බොරු කියන්න එපා, කාමයේ වර්ධව හැසිරෙන්න එපා කියන මේවා තියෙනවා. ඒවා කරන්න බුදු කෙනෙක් අවශ්‍යම නැහැ ඒක කියන්න. අපේ සමාජයේ බොළඳ තැනක හිර කරලා තියෙනවා. හැම ආගමකම තියෙන දේ බුද්ධ ආගමේ කියලා අදාගෙන. ඇයි අපි එතන හිර වෙන්නේ? බුදුන් වහන්සේ මේ සූත්‍රවල හොඳට පැහැදිලි කරලා තියෙනවානේ. මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න සීලයයි බුදු කෙනෙක් ලෝකෙට හෙළි කරන්නේ. කොහොමද මුළු සමාජෙම අතර හිර වෙලා ඉන්නේ? කවද්ද අපි බෞද්ධයෝ වෙන්නේ? බාහිර දෙයක් නැති බව දකින්නේ. කවද්ද අපි ඇත්ත දකින්නේ? කවද්ද මේ අපේ දරුවන්ට මේ අපි අනිත් ආගම්වල තියෙන වගේ මේ ඔක්කොම මේ මිත්‍යා දෘෂ්ටික දේවල්ම කී ඉන්නේ කොහොමද? අපි හැමදාම මල් පූජා කර ඉන්නවා. අපි හැමදාම ඝාතකයේ ඉන්නවා. අපි ආමිෂේ කොටු වෙලා ඉන්නවා. ඇයි අපි ඇත්ත කතා නොකරන්නේ? බුදුන් වහන්සේ එහෙම දෙයක්ද දේශනා කළා තියෙන්නේ? නෑනේ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ අරමුණේ සත්‍ය දකින සීලය ගැනනේ. ඇයි අපි බෞද්ධ නාමයෙන් මේ සත්‍ය කතා නොකරන්නේ? අපි සමාජයටම බැසගෙන තියෙන්නේ මේ පන්සිල් අටසිල් ගැනනේ. නමුත් බුද්ධ දේශනේ එහෙම දෙයක් නෙමෙයිනේ. මේක මුළු සමාජෙම ඇසැරෙන්න ඕනේ. නමුත් කාටවත් මේ සත්‍ය කතා කරන්න පණක් නැද්ද? හයියක් නැද්ද? අපි හාමුදුරුවන්ට ඇයි මේ ඇත්ත කතා කරන්න බෑ? බුදුන් වහන්සේ ලෝකයට හෙළි කරපු සීලේ පැහැදිලිව සූත්‍රවල තියෙනවානේ. ඒක ඒ විදිහට දේශනා කරන්න පුළුවන්. බුදුන් වහන්සේ දේශනා කළා කියලා පොත් ලියාගෙන මේ පන්සිල් රකින්න ඕනේ, අටසිල් රකින්න ඕනේ, ආරෝපෝස් සීලය කියලා ඒ හැල්ලක් ලියාගෙන මේක බෞද්ධයෝ කියන්නේ මේ බෞද්ධයෝද? මේ කවුරුවත් බෞද්ධයෝ නෙමෙයිනේ. බාහිර ඇත්ත කරගෙන මේ හොරකම් කරනවා, අංකොල්ල කනේවා, මේ බාහිර ඇත්ත කරගෙන අර ලෝකයක් තියෙනවා, මේ ලෝකයක් තියෙනවා කියන මොකද්ද මේ කරන විකාරය? අන්තිමට වයසට යනකොට ඔක්කොම ඉන්නේ පුදුමාකාර විදිහට මේ අසරණ වෙලා අන්තිමටම ඉරිසියාවයි වෛරේ ක්‍රෝධේ උඩරම වැඩි වෙනවා. අයියේ. තණ්හා වැඩිනේ. නැති වෙන මුකුත් කළා නැහනේ. අර නිකන් ඔහේ අර දාන දෙදී පින්දාම් කරමු එකේ නිකන් අර අන්‍යාගමිකයෝ වගේ නිකන් මොකද්දෝ දෙයක් බාහිර අල්ලගෙන කරපෙකනේ කරන්නේ. හරි අපරාධයක් නේ මේක.
මේ සිතේ මේ බාහිර එහෙම අපි හිතන දේවල් නැති බව දකිනකොට මේක සිතුවිල්ලක් කියලා දකිනකොට මේ හැම දෙයකම ගින්න නැති වෙනවානේ. හොඳට වැඩ කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. බිල් එක් කරගෙන ඉන්නවා. නොදන්නකම ගොඩක් තියෙනවා. අන්ධ භක්තියට හිර වෙලා. මිත්‍යා දෘෂ්ටියට කොටු වෙලා. කිසි තේරුමක් නැහැ. පුංචි දරුවන්ට වුණත් අපි නම් කියන්නේ මේ සත්‍ය කතා කරන්න ඕනේ. කියන්න ඕනේ. ආමිසේ මේ මහා මායා දේවියත් රැක්කා. නමුත් බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ අපි මේ සිතට එන අරමුණේ මේ බාහිර නැති බව, ඒක සිතුවිල්ලක් බව, සිතෙත් එහෙම දෙයක් නැති බවයි. ඒතකොට අපිට කම්පා වෙන්න අපිට පුදුමාකාර විදියට මහා සාන්ත සුවයක් දැනෙනවා. මේ දරුවන්ට පවා දැනෙනවා බොහොම සහැල්ලුවක්. ඇත්තටම අර තණ්හාවෙන් මිරිකිලා දුවන ඒ ගින්න නිවෙනවා. බොහොම විවෘත මනසකින් කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. ඊර්ෂ්‍යා, වෛරය, ක්‍රෝධය උපරිමයට වැඩි වෙන්න හේතුව අපේ මේ මිත්‍යා දෘෂ්ටියයි. අපි මුළු සමාජෙම මිත්‍යා දෘෂ්ටිය ඇදලා දානවා. අපි එකෙන් ගැලවෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකයි අපේ අවසනාවට හේතුව. මුළු රටම පිරෙන්න හේතුව. මොකද්ද තරංග අපි ඇත්තටම වහල් මානසිකත්වයක තරංගයක් හදාගෙන ලොක්කෙක් කරන්න බලනවා. හෙට උපදින දරුවත් ලොක්කෙක් කර තරගෙට අපි හරියට නිකන් මුකුත් නොදන්න දරුවන්ව තරගෙට තල්ලු කරලා දානවා. පහේ ශිෂ්‍යත්වයෙන් පටන් අරගෙන මරණය දක්වාම පුදුමාකාර අන්ධකාර තරගයක හිර කළා. ලොක්කෙක් වෙන්න දඟලන සමාජයක්. ඒක වහල් මානසිකත්වයක්. සියවස් ගණනාවක් තිස්සේ මේ සමාජයේ හිටියේ අරවි දන්නවා. වසර 100 ගණනක් 400ක් මේ සමාජයේ වහල් මානසිකත්වයකින් පෙළෙනවා. අපි දන්නවා උපසම්පදාක්වත් තිබුණේ පන්සල් කුඩු කරලා දාලා භික්ෂුන් ඝාතනය වෙලා අවසානයේ උපසම්පදාක්වත් තිබුණේ. ඒක නිසා වෙන්නේ නැති මේ ආධ්‍යාත්මික පිරිහීමට හේතුව. අපිට එහෙමයි දැනෙන්නේ. තාමත් අර සුද්දා ලොකුවට හිටියා අර වහල්ලු විදිහට අපි ඒ සිංහල අසරණ බෞද්ධයා වහල්ලු විදිහට හිටියා. එසා එයයි සිහිනයක් තිබුණා සුද්දා වගේ ලොකු වෙන්න. ඒ නිසා අදටත් තියෙන්නේ හීනේ. ඒ ජාන වලටම අද ඒක බැසගෙන ලොක්කෙක් වෙන්නයි දඟලන්නේ. නමුත් අපි දක්ෂයෝ. අපි උතුම් මනුස්සත්වයේ අපේ හැකියාවන් දක්ෂතාවයන් උතුම් මනුස්සත්වයක් අපේ නිදහස් සොයරි කියන්නේ අන්න එතන චින්තනය තියෙනවා. උතුම් මනුස්සයෙක් වෙන්න අපි උත්සාහ කරන්න ඕනේ. බෞද්ධයාට ආධ්‍යාත්මිකවයි මේ උතුම් මනුස්සත්වයේ කරා යා හැකිවන්නේ. ඒ උතුම් මනුස්ස ගුණාංග අපි දරුවන්ට ඇති කරන්න ඕනේ. අන්න එහෙම වුණොත් තමයි මුළු සමාජයෙන් පිබිදීමක් එන්නේ. ඒක මේ බුද්ධ දර්ශනයේ ඊටාම මේ ලෝකයේ තියෙන මාණික්‍ය රත්නේ. මෙයා ඉන්දියන් සාගරයේ මුතු ඇටේ. මේ බුද්ධ දර්ශනයේ ඉස්මතු වීමයි. ඒ අවශ්‍ය වෙන්නේ. ඒ තුල උතුම් ගුණ යහපත් දරුවෙක් බිහි වෙනවා. මේ තරඟ වලින් පළක් නැහැ. අපි සත්‍යයට මුණ දෙන්න ඕනේ. අපි දන්නවා අපේ මිනිසුන් ගාව තියෙන හොඳ ගතිගුණ. ඒවා යට වෙලා තියෙනවා අධික තණ්හාවයි. අර බල අරගලෙන් ලොක්කෙක් කරන්න දඟලන ඒ අන්ධ ඒ ඇත්තටම ඒ මම්මුලා වුණු උම්මන්තක ලොක්කෙක් වීමේ දෘෂ්ටිය තුළ මේ මුළු සමාජෙම විනාශ වෙලා තියෙනවා. එහෙන් එක්ක සල්ලිකාරයෙක් වෙන්න ඕනි, එක්ක බලේ නිලේ වලින් යන්න ඕනි, ඉහළ ලොක්කෙක් වෙන්න ඕනි. ලොක්කෙක් වීමේ මානසිකත්වයක්. ඉතින් කොච්චර තිබුණත් මදි. මොකද මේ තණ්හාවනේ සිත පිනවන්න බෑනේ. මුළු බැංකුවම ගෙදර ගෙනිච්චත් ඇති වෙන්නේ. ඒත් මදි. මේක මහා පුදුමාකාර මායාවක්, රැවටීමක්, මුලාවක්. කාටවත් සැනසීමක් නැහැ. කාටවත් යහපතක් වෙලත් නැහැ. ඉතින් ඇස්සරෙන්න ඕනේ කාලයක්.
මේ සීලය ගැන මේ සීල සූත්‍රයේ වටිනාකම හොඳින් දකින්න. මේ සීලයේ සූත්‍රයේ කොහෙවත් ඔබට දකින්න ලැබෙන්නේ නැහැ පන්සිල්වත් අටසිල්වත් ආර්යපෝස් සීලය ගැනවත්. මේ සීල සූත්‍රයේ බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ සරියුත් හිමියෝ පැහැදිලි කරන්නේ මේ කන්ද සංයුත්තේන ධම්ම කතික වග්ගේන සීල සූත්‍රය තුල සරියුත් හිමියෝ කොට්ටිත හිමියන්ට පැහැදිලි කරන්නේ මේ ශාසනයේ සීලය කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකින සීලයයි. ඒ පංච උපාදානස්කන්ධයේ උදේවැය දකින සීලයයි. ඇත්තටම මේ තමයි ඉද බික්ක එබික්කු මේ ශාසනයේ සීලය. අපි හිතන දේවල් බාහිර නැති බව. ඒ සිතුවිල්ලක් බව. මේක හරිම සරලයි සුන්දරයි. ඒ සමාජය ගත යුතුයි. ඒ සත්‍යයට අපි මුණ දිය යුතුයි. ඒ බුදුන් වහන්සේ ලෝකෙට එලි කරන මේ සත්‍ය තුළ තියෙන්නේ රවටීමක් නෙමෙයි, රවටීමේ මිදීමක්. ඒ සත්‍ය ඉස්මතු කර ගැනීම. ඒ සත්‍ය දකිනවා නම් එතනම සංවරත් වෙන සීලානම් කියන තැනට එනවා. අපි දේවල් බාහිර තියනවා කියලා අල්ලගෙන ඒ මස්සේ උම්මන්තයෝ වගේ දුවනවා කියන්නේ එතනමයි දුස්සීලත්වය. අපි මොන දේවල් උත සමාදානය වෙලා ඒවා මේ එවෙන් අපි එහෙම හිතුවට සමාජයක් විදිහට ආගම්වල හැම ආගමකම තියෙන දේ සංස්කෘතියක් විදිහට එහෙම දුටුවට අපි දකින්න ඕනි බෞද්ධ විදිහට බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු ඒ බුද්ධ දර්ශනය තුලිනුයි. හොඳයි සත්තු මරන්නේ බොරු කියන්නේ හොරකම් කරන්නේ කාමයේ වර්ධව ඇසිරෙන්නේ නැහැ කියන මේ පංචශීලයේ වරදක් නෙමෙයි. අපිට ඕනි ඒ වුණාට ඇත්ත දකින්න මේ ඇත්ත දකින්න සීලෙත්. අපිට ඒක නැතුව අර කේක් ගෙඩිය කැපුවට වැඩක් නැහැ. ඒ කේක් ගෙඩියේ සත්‍යක් නැහැ. ඒ අයිසින් ටික කෑවා කියලා ඔබට කිසි ගුණයක් නැහැ. එහෙනම් අපි මේ සත්‍යයක් දකින්න ඕනි. ඒක බුද්ධ දර්ශනේ බෞද්ධයෙක් ගාව තියෙන්න ඕනි ගුණයක්. බාහිර අපි හිතන දේවල් නැති බව. මේ සිතම මායාවක් බව දකින්න එක. ඒ තුලින් තමයි අපි ඇත්තටම සාන්ත සුවයටපත් වෙන්නේ. ඒ තුල අපිට විශාල ශක්තියක් උපදිනවා. වහල් මානසිකත්වයක් නැතුව, ගින්නක් නැතුව අපේ හැකියාවන්, අපේ දක්ෂතා, අපේ උතුම් මනුස්සත්වයේ ඉදිරියට එනවා. අපි අර තරඟයට ඕනම බොරු වැඩක් කළා, ඕනම කටපාඩම් කළා හරි, කොපි කළා හරි ඕනම විදියකට අර ප්‍රථමයා වෙන්න අර තරඟය තුල ඉහළට යන්න විතරයි අපි පොර කෑවේ. ඒකට අපිට තණ්හාවක් තිබුණා. අපේ දහම් පාසලලත් අද ඒ දේ සිද්ධ වෙන්නේ. මේ පුංචි දරුවන්ව යොමු කරන්නේ තරඟයකට. හරියට නිකන් යුද්ධෙට අර ඇඳුම් අඳිනවා වගේ. මේක වැරදි ගමනක්. රටක් ජාතියක් විදිහට අපිට දියුණුවක් නැති පිරිහෙන ගමනක්. ආධ්‍යාත්මික පිරිහුණු තැන ඒ රටේ ජාතියේ ඒ මුළු සමාජයේ විනාශයයි. දැස්සරින කාලයයි. ඉතින් සෝතාපන්න වෙන්නෙත් මෙන්න මේ විදිහට කටයුතු කිරීමෙන්මයි. ඒ කියන්නේ දුගතියකට වැටෙන්නේ සුගති පරායන වෙනවා. සුගතියට එකම මඟ මේ සත්‍ය දැකීමයි. සත්‍ය නම් බාහිර ඇත්තක් නොවන බව. සියල්ලම සිතම බව. සිත තුළ අපි හදාගත්ත දේවල් බාහිර නැති බව. මේ දකින්න දැකීමයි. ඉතින් අපි අඩුතරමින් අපි දුගතියෙන් මිදෙන්න ඕනි. අපි කතා කරාට ලොකු දේවල් මනුෂ්‍ය ආත්මයක් ලැබලා ඒ දුර්ලභ මනුෂ්‍යත්ව දුර්ලභ සද්ධර්ම ශ්‍රවණ දුර්ලභ සංසන සම්පatti දුර්ලභ ප්‍රතිරූපදේශ වාසය මේ මනුෂ්‍යාත්මය අති දුර්ලභයි. ඒ සද්ධර්ම ශ්‍රවණයත් අති දුර්ලභයි. බොහොම සරලයි මේ ධර්මය අපි පැහැදිලි කරනවා ඔබට. සත්‍ය දකින්න. බාහිර ඇත්තක් කරගන්න යන්න එපා. ඒක හෙට උපදින දරුවටත් කියලා දෙන්න. දුගතියකට වැටෙන්නේ නැහැ. කොයි මොහොතේ හරි අපේ හුස්ම යාවේ. අපි හැම කෙනෙක්ම ඉන්න ආපු අය නෙමෙයි. අපි හැමෝටම සදාකාලිකව ඉන්න බෑ. බොහොම කෙටි කාලයයි.
අපි ආයි වැටෙන්නේ දුගතියකට නම් හරි අවාසනාවන්තයි. ඔය කොච්චර තණ්හාවක් පස්සේ ගියාට වැඩක් නැහෙනි. ඒකෙන් කියන්නේ අපි වෙනදටත් වැඩිය දක්ෂව ඉගෙන ගන්නවා කටයුතු කරනවා. ඒව සිද්ධ වෙනවා. ඒ උතුම් ගුණාංග ඇතුලේ සිදේ අවබෝධයෙන් සිද්ධ වෙනවා. ඔබ නැති බිල්ලෙක් හදන්න යන්න එපා. සමාජයට යහපතක් මිසක් අයහපතක් වෙන්නේ මේ සත්‍ය හෙලි කරන්න. බුදුන් වහන්සේ දේශනා කරපු සීලේ දේශනා කරන්න. එයයි සත්‍යය. අපි හිතන දේවල් කොහෙවත් නැහැ. අපි සිතුවිල්ලකට රැවටිලයි මේ දුක් විඳින්නේ. අන්න දුකෙන් මිදෙන මඟ නියත සම්බෝධි පරායනයි. සුගති පරායන වෙනවා. පුංචි දරුවන්ටත් මේක කියලා දෙන්න පුළුවන්. අවුරුදු 7 දරුවෝ සෝතාපන්න වෙනවා. යහපතක් වෙනවා හැමෝටම. අපි හිතන දේවල් බාහිර නැති බව හිතනකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචන මෙච්චර කාලයක් අල්ලගෙන තියෙන වැරදියට. අතරම අනිත්‍ය කියන්නේ අවබෝධ කරන එකක්. අපි හිතන දේවල් බාහිර නැතිකමයි අනිත්‍ය කියන්නේ. ඒ නිසාම අපිට දුක තියෙන්නේ. ඒකයි මේ ධර්මයේ අනාත්ම ධර්මයක් කියන්නේ. මේ විදිහට බොහොම සුන්දර ධර්මයක් මේකේ තියෙන්නේ. මහා සාන්ත, එමය සාන්ත, එමය ප්‍රණීත, එමය සුන්දර. සත්‍ය, සත්‍ය දැකීමයි. ඒක දරුවන්ටත් කියලා දෙන්න පුළුවන්. බිල්ලෙක් හදන්න එපා. ඔබට නොතේරෙනකමයි තියෙන්නේ. ඔබ සත්‍යයට ඉස්සෙල්ලම අවදිවන්න. එතකොට ඔබටත් දැනෙයි. මේ සත්‍ය දරුවන්ටත් කියලා දෙන්න පුළුවන්. දුගතියකට වැටෙන්නේ නැහැ. සුගති පරායන වෙනවා. සුගතියට එක මග මේයි. දාන දීලා සුගතියට ගිය කෙනෙක් නැහැ. එහෙනම් මල්ලිකා දේවිය අසිරිසි මහා දානෙ දීලා සුගතියට යන්න ඕනේ. ඔබ ඔය කියන ධර්මයේ තුල ගැළපීමක් නැහැ. ඊට වැඩිය දාන කාටවත් දෙන්නත් බෑ. එහෙනම් ඒත් ගියේ දුගතියට නම් ඔබ මොකක් හරි ඔබට අල්ල ගන්න වැලක් නැති නිසා ඔය මරු වැලේ එල්ලෙන්න යන්න එපා. අපි දාන දෙන්න ඕනේ. පින්දහම් කරන්න ඕනේ. හැබැයි සත්‍ය දන්නේ නැතුව අන්ධෙක් වගේ නෙමෙයි. සත්‍ය දැනගෙනයි. අපේ හිතේ තියෙන රාග දේශමෝ තුනි වෙන තරමටයි අපි සුගතියකට වැටෙන්නේ. අපි යමක් දෙනකොට අපේ හිතේ තියෙන ඒ කෙරෙහි තියෙන තණ්හාව ඡය වෙන්නේ. රාග දේශමෝ තුනි වෙන්නේ. ඒ අනුව තමයි අපි සුගති පරායන වෙන්නේ. අන්න ඒ නිසයි දාන දෙන්න ඕනේ. එහෙම නැතුව මේ දැන් ඔය අනිත් ආගම් වල තියෙන විදිහට තමයි ඕගොල්ලෝ ඔය ධර්මයේ දේශනා කරන වැරදියට. පින කියන්නේ සිතේ පිරිසිදුකම. රාගදේශමෝ තුනී වෙන ආකාරයටයි පින්දහම් කරන්නේ. රාගදේශමෝ තුනී වෙන එකටයි පින කියන්නේ. අපරාධයක් කරන්න එපා. බාල බොළඳ තැනක මේ ධර්මේ නැහැ. මිත්‍යා දෘෂ්ටික භික්ෂුන් වහන්සේලාට මේ ධර්මයේ තේරෙන්නේ නැහැ. අනිත් ආගම් වල තියෙන එකයි බුදුදහම කියලා හිතාගෙන ඉන්නවා. පුබ්බේ අනුසද ධම්මේසු කියන පෙරණැසු විරු දහම දන්නේ නැහැ. ඕනම කේක් ගෙඩියක් කපලා මේක කරන්න බෑ. මේ සත්‍යයට එන්න. සත්‍ය ධර්මය හඳුනා ගන්න. ඉද බික්කේ බික්කු මේ ශාසනයේ පින්දහම් කරන ආකාරයට පින්දහම් කරමු. අපේ සිත රාග දේශමෝ ගින්නේ නිවන ආකාරයට පින්දහම් කරමු. එහෙනම් සෝතාපන්න වෙන්නත්, සකදාගාමි වෙන්නත්, අනාගාමි වෙන්නත්, අරහත්ත්වේ කරත් එකම දෙයයි අපිට කරන්න තියෙන්නේ. ස්කන්ධයේ උදේවැය දැකීම. සිතේ ආරමුණේ සත්‍ය දැකීම. මහණෝ විශේෂයෙන් කවර දහම් කෙතෙක් නුවණින් මෙනෙහි කළ යුත්තේද? කොට්ටිතයාණනි අනාගාමි මහණෝ විසින් පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙසින්මයි දැකිය යුත්තේ. අන්න එහෙම වුණොත් තමයි අනාගාමි වෙන්නේ. පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම නුවණින් මෙනෙහි කරනුයේ රහත් ඵලය පසක් කරන්නේ. ඒ විදිහටම අනාගාමි කෙනත් ස්කන්ධයේ උදේවැය දැකීම තුළ රහත් ඵලයටපත් වෙනවා. අවත්මේ සාරිපුත්තේනි රහත් වූ විසින් කවර දහම් කෙතෙක් නුවණින් මෙනෙහි කළ යුතුද? අවත්මේ කොට්ටිතයාණෙනි රහත් වූ විසිනුද මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ ඒ රෝග විසින්, ගණ්ඩ විසින්, හුල් විසින්
ඒ අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ පරතෝ පලාකතෝ ඒ විදිහට හුලක් විදිහට රෝගයක් විදිහට ගණ්ඩයක් විදිහට විසින් නුවණින් මෙනෙහි කළ යුත්තේ. අවත්නි රහතට මත්තේ කළ යුත්තක් නැත. කරන ලද්දේ නැවත කිරීමෙන් හෝ නැත. වැලිදු මේ දහම් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු දුටු දැමේ සුව විහරණ පිණිස ඒ සිහි නුවණ පිණිසද පත්වන්නා. මේ දහම් අවබෝධ කරන සැනෙහිම දුටු දැමීම ඒ සාන්ත සෝයට පත්වෙන බව බුදුන් සාරිපුත්ත හිමියන් අවසානයේදී පැහැදිලි කරනවා. ඉතින් මේ පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ ඔබත් හොඳින් ශ්‍රවණය කරලා ඔබගේ මේ දෘෂ්ටි වලින් මිදිලා මේ සැබෑම සීලයට එන්න ඕනි. එමය වෙන්න ඕනි. තත්තිකෝ ආවුසෝ අරහතෝ උත්තරේ කරණීය තස්සවා පනීචතෝ පනියෝ ඉමේ ධම්මා භාවිතා බහුලී කතා දිට්ඨ ධම්ම සුඛ විහෙරේ වේව සංවත්තන්ති සති සම්පජාඤ්ඤ වාති. ඒ සති සම්පජාණයෙන් වාසය කරන්නේ මේ සත්‍ය අවබෝධ කර රහත් උතුමන් වහන්සේලා කිය ගමනයි. ඒ රකින්න සීලයයි. ඒ සීලය ගැනයි මේ පැහැදිලි කරේ. ඉතින් මේ ඉදබික්කේ බික්කු මේ ශාසනයේ සීලයේ අසෘතවත් පෘථග්ජන කෙනාගේ සිට අරහත්ත්වේ කරාම යන සීලයක් ගැනයි දේශනා කරන්නේ. ඒ සෑම තැනම කළ යුත්තේ එකම දෙයයි. ඒ සිතට එන අරමුණේ සත්‍ය දැකීමයි. එනම් විඥාන මායාවට රැවටිලා බාහිර ඇත්ත කර ගැනීම නෙමෙයි. අපි හිතන දේවල් බාහිර නැති බව. අන්නේ සත්‍යයට අවදි වීමයි ඒ සීලය කියන්නේ. ඒ රැවටුනොත් ඒ තුල තණ්හාව තුල මෝහය මුලාව ඒ තුල අපි දුකට වැටීමයි. එහෙනම් සියලු සත්වයන්ගේ දුකෙන් මිදීමට ඒකයන මග්ගෝ අයම් භික්ඛවේ මහණෙනි එකම මගයි තියෙන්නේ ඒ සිතට එන අරමුණේ සත්‍ය දැකීමයි. එනම් ස්කන්ධයේ උදේවැය දැකීමයි. එනම් ඒ ස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීමයි. මේ සියලු වචන එකම දෙයයි කියන්නේ. සත්‍ය අවබෝධ කිරීමයි. සත්‍ය දකින්නවා කියන කාරණය. සිතට එන අරමුණයි සිත කියන්නේ. එහෙනම් අරමුණේ සත්‍ය දැකීමයි ඒ ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ සීලය කියලා කියන්නේ. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ඒ බුද්ධ දර්ශනය තුල ඔබට දකින්න ලැබෙන සීලය නම් අරමුණේ සත්‍ය දකින්න සීලයයි. සත්‍ය ධර්මයේ දේශනා කරන්න. මම්මුලා වුණු වැල් පෑගිලා මුළු සමාජෙම අතරමං වෙයි. අපේ හාමුදුරුවෝ ඕන විදිහට පොත් ලියාගෙන ඕන දේවල් කිව්වට බුද්ධ දර්ශනේ පිරිහුණු තැන මුළු බෞද්ධ සමාජෙම පිරිහෙනවා. අද ඒක ඔබට දැස් පන අපිට පේන්න තියෙනවා. දැස් හරින්න කාලය ඇවිල්ලා තියෙනවා. තවත් මේ මෝඩ තකතිරු ඇත්තටම එහෙම කියනවට අපිට මොකුත් කියන්න එපා. ඇත්තට මේ තරම බොළඳ වැඩ ඔබ කරන්නේ. මේ දහම් පාසල් පළපවා ඔබ නිකන් කෝවිලක වගේ දුම් අල්ල මල් පූජා කර ගාතකේ කියන ගමනක් හදලා තියෙනවා. බෞද්ධයව අසරණ කළා තියෙනවා. ඔක හින්දු ආගමෙත් කරනවා, ඔක කෝවිලෙත් කරනවා, ඔක ක්‍රිස්තියානියත් කරනවා, මුස්ලිම් අයත් කරනවා. ඔය අන්ධ භක්තියෙන් ගැලවෙන්න. සත්‍යම බුද්ධ දර්ශනයට දැස් අරින්න. බුද්ධ දර්ශනයට අනුගත වෙන්න. මේ දරුවන්ට මේවා තේරෙනවා. මේ දරුවන්ට මේවා කියලා දෙන්න. අපිත් මේ අවුරුදු 7 පුංචි දරුවන්ට මේ දහම් පාසල් වල ඉන්න අපි ගිහිලා මේවා කියලා දීලා තියෙනවා. ඒ අයට මේවා තේරෙනවා. මේ ලොකු අයටයි තේරෙන්නේ නැත්තේ. ලොකු අයයි දෘෂ්ටිගත වෙලා ඉන්නේ. සමාජයේ ගිලගත්ත අන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් මේ සමාජයේ ගොඩ ගන්න. බුදු සමයවත් තිබුණු නැති දෙයක් අද තියෙනවා. ඒ තමයි ආමිසයට කොටු වීම. මේක මහා අපරාධයක්. බුද්ධ දර්ශනයේ හොඳින් ඉස්මතු වෙන්න ඕනි. එතකොටයි මේ ප්‍රඥා ලෝකේ බබලෙන්නේ. ඒ ධර්ම දීපේ පිවිදෙන්නේ. එතකොටයි සත්‍ය ධර්මයේ හෙළි වෙනකොටයි සියලු සත්වෝ දුකින් මිදෙන්නේ. එතකන් කිසි කෙනෙකුට දුගතියක් මිසක් සුගතියක්වත් උරුමවන්නේ නැහැ. ඒ හැමෝටම මේ සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. තේරුවන් සරණයි.